දැන් පුතේ අපි බලමු දැන් අපි ඇත්තටම මේ හදන්නේ ප්‍රශ්නාංක 5ට සූදානම් වෙන්නනේ නේද? අපි ප්‍රශ්නාංක 5ට සූදානම් වෙන්නේ. දැන් අපි ප්‍රශ්නාංක 1 2 3 4 වෙනකන් අපි කොහොම සාකච්ඡා කරුවා ප්‍රශ්නාංක 5 දැන් මේ සීමා ගැටළු පුතේ අපි හැමතිස්සෙම දැනගන්න ඕන අනිර්ණාකාරය හඳුන ගන්න ගැටළු තුල තියෙන. right? සීමා ගැටළුවේ අනිර්ණාකාරය හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ ගැටළුවේ බලන්න පුතේ දැන් මේ ගැටළු දිහා බලනකොට දැන් මේකේ මේ 4 වෙනි එකේ 4 වෙනි එකේ 3 වෙනි කොටසේ ගැටළුව sin 4x යට 1 ධන tan x. මේකේ x යන්නේ ඍණ පයි බෙදීම 4ට යන්නේ. හරි? එතකොට දැන් මේකේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මෙතන මේකේ තියෙන අනිර්ණාකාරය හඳුන ගන්න. මෙතන x ඍණ පයි බෙදීම 4ට යනකොට මෙතන අපි මෙතන ඍණ පයි බෙදීම 4 x වලට ආදේශ කෙරුවොත් මෙතන උඩ එන්නේ sin ඍණ පයි ඒ කියන්නේ ඒකත් බිඳුවයි මෙතන tan ඍණ පයි බෙදීම 4 ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි ඍණ 1යි බිඳු වෙනවා. එතකොට උඩත් බිඳුවයි යටත් බිඳුවයි අනිර්ණාකාරයක් ජනිත වෙනවා. right? ඒ අනිර්ණාකාරය ජනිත වෙන ආකාරය පළවෙනි එක තමයි ඒක අපි දකින්න ඕනේ. ඊළඟට අනිර්ණාකාරයට හේතු වන පදය මේ පද තුල ගැප් වෙලා තියෙනවා. අන්න ඒ දෙක වෙන් කළා සාධකයක් විදිහට අරගෙන කපා හරින්න ඕනේ කියලා තමයි මම මේ කිව්වේ. මම මේ දැන් ආයෙත් කතාවක් කියන්නම් ඒක. right? දැන් මේකේ අපි ගත්තොත් පුතේ දැන් sin 4x මෙන්න මේක මම කියන්නේ sin 4x කියන එක ගන්න පුළුවන්. මම මේ පොදුවේ කතා කරන්නේ මේ වගේ ගැටලුවක් හදන ක්‍රමයේ පුතේ. එතකොට අපි ගත්තොත් 1 ධන tan x ගන්න පුළුවන්. තව මේ වගේ පද තියෙනවා. cos x ධන sin x තියෙනවා. right? ඊට පස්සේ cos 2x තියෙනවා. right? ඔය වගේ cos 2x තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පද මෙන්න මේ පද x සමානයි පයි බෙදීම ඍණ පයි බෙදීම 4 දැම්මොත් බිඳුව වෙනවා. එතකොට මේ ඕනම පදයක් sin 4x තුල හදන්න පුළුවන් වෙන්න ඕනේ මේ පද තුනම. sin 4x පදයේ තුල 1 ධන tan x හදන්න පුළුවන් වෙන්න ඕනේ. cos x ධන sin x හදන්න පුළුවන් වෙන්න ඕනේ. cos 2x හදන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ පදෙට පුළුවන් නේද? ත්‍රිකෝණමිතිය දැනුම විතරයි අවශ්‍ය කරන්නේ. එතකොට 1 ධන tan x ගත්තොත් 1 ධන tan x එක ඕනම් පරිවර්තනය කරන්න පුළුවන් වෙන sin 4x පදයක් හදන්න පුළුවන් වෙන ඕනේ මේ පදයේ තුල. right? එතකොට cos x ධන sin x පදේ හදන්න පුළුවන් වෙන්න ඕන cos 2x පදේ හදන්න පුළුවන් වෙන්න ඕන මේ 1 ධන tan x. ඒ වගේම මේ තුන්වෙනි පදේ cos x ධන sin x පදේ තුල ඉතිරි පද තුන ඕනම් සකස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද? ඒ වගේම cos 2x තුල මේ පද තුන සකස් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඕක තමයි මම මේ සරලව කියන්නේ. right? එතකොට දැන් අපි එතකොට අපිට කපා හරින්න පුළුවන්. දැන් මෙන්න මේකේ මෙතන බලන්න sin 4x තුල cos x ධන sin x හදන්න බැරිද? මේක ප්‍රසාරණය කරලා හදන්න පුළුවන්. 1 ධන tan x වල cos x ධන sin x එක හදන්න බැරිද? පුළුවන්. tan x කියන එක cos x යට sin x දැම්මන් පස්සේ අපිට 1 ධන cos x එක හදන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි අනිර්ණාකාරය දකින්න ඕනේ. දැන් බැලුවොත් අපිට මේක ගන්න පුළුවන්. ඔන්න බලන්න මම හදන්නේ දැන් මම ගැටලුව හදන්න ඉස්සෙල්ලා තීරණය කළා ඉවරයි. මම මේක කපා හරින්නේ cos x ධන sin x කියලා. ඒ වගේම තව කෙනෙකුට තීරණය කරන්න පුළුවන් මම මේකේ කපා හරින බලාපොරොත්තු වෙන්නේ 1 ධන tan x කියලා. එහෙනම් 1 ධන tan x හදන්න බලාපොරොත්තු වෙන උඩ පදේ 1 ධන tan x එකක් හදන්න ඕනේ. තේරුණාද? ওই දෙකම පුළුවන් පුතේ. දෙවිදිහටම කරන්න පුළුවන්. එතකොට පහසු ආකාරයට කරන්න පුළුවන්. ඍණ පයි බෙදීම 4. right? එතකොට මෙතන මම ලියන්න පුළුවන් උඩ පදේ 2 sin 2x cos 2x 1 ධන tan x. right? 1 ධන tan x. එතකොට දැන් මගේ බලාපොරොත්තුව cos x ධන sin x හදන්න. එහෙනම් මේ 2 sin 2x කියන එක වැඩ ඒක පැත්තකට කරලා තියන්න. ඒකෙන් කිසිම අනිර්ණාකාරයට හේතු වෙන පදයක් එන්නේ නැහැ. ඒ නිසා ඒකට අගයක් එනවා ආදේශ කිරුවෙන් පස්සේ. ඒක පැත්තකට කරලා අපි දැන්ට අනිර්ණාකාරයට හේතු වෙන පද දෙක දැන් හඳුන ගන්නවා. ওই විදිහට අපි සුළු කිරීමේදී හැමතිස්සෙම ඒ ආකාරයට
කරන්න ඕනේ. right? එතකොට දැන් මේකේ අපි ගත්තොත් 2 sin 2x ඒක පැත්තකට කරලා මේක ලියන්න පුළුවන් පුතේ cos වර්ගයේ x ඍණ sin වර්ගයේ x කියලා. cos 2x. එතකොට මෙතන අපිට ලියන්න පුළුවන් එක දන tan x ලියන්න පුළුවන් එක දන sin x යට cos x කියලා. right? සීමා x ඍණ පයි බෙදීම 4 කරා යනකොට 2 sin 2x මේක ලියන්න පුළුවන් cos x ඍණ sin x cos x ධන sin x මේක පුතේ දැන් පුතාලා අවබෝධ වුණාන් පස්සේ මේ යන කාලේ යන්නේ නැහැ ඇත්තටම මේ පියවරවල එකපාරෙන් ලියත හැකි මේක වෙන් කළා මෙන්න මේ පියවරට එකපාරෙන් මේ පියවර එකපාරෙන් ලියත හැකි මේක මේ පියවර ලියන්නේ තේරෙනවද ත්‍රිකෝණමිතිය හොඳට පුරුදු නම් මේකෙන් මේක මෙන්න මේ හරියට මේ පියවරකට ලියත හැකි ඊළඟ එක ගෙලින්ම අපිට මේක ලියත හැකි අපිට cos x ධන sin x මේ cos x එකක් යන උඩට මේ ආකාරයට ඔන්න යා පොදු හරය ගත්තාම හරයට පොදු හරය ගන්න වෙනවා right දැන් බලන්න මෙන්න අනිනාකාර හේතුණු පදේ කැපිලා කියන්නේ දැන් තවදුරටත් මේකේ අනිනාකාරයක් නැහැ කෙලින්ම අගේ ආදේශ කරලා අගේ ගන්න ඇති ඒතකොට 2 sin ඍණ පයි බෙදීම දෙක මෙතන cos x ඍණ sin cos පයි බෙදීම ඍණ පයි බෙදීම 4 ඍණ sin ඍණ පයි බෙදීම 4 cos ඍණ පයි බෙදීම 4 මේක ඇවිල්ලා 2 වැඩි කිරීම ඍණ 1 right 1 වැඩි කිරීම ඍණ 1 මෙතන 1 යට මූල 2 ඍණ 1 යට මූල 2 මෙතන 1 යට මූල 2 අපිට එනවා ඍණ 2යි වැඩි කිරීම 2 යට මූල 2 වැඩි කිරීම 1 යට මූල 2 කැපිලා ගිය උත්තරේ අපිට එනවා ඍණ 2යි කියලා සීමා ඍණ 2යි කියලා එනවා එන්නේ විදිහට පුතේ ගැටලුවක් දිහා බලන්න right ඒ ආකාරයට අපිට බලන්න පුළුවන් ගැටලුවක් දිහා ඒ අඳින්න ආකාරයට හේතු වන පද සකස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ right ඒ ආකාරය පැහැදිලි දැන් මම මේ සාකච්ඡා කරපුත් මේ වගේ ගැටලු අපිට වෙන විදිහට ආවත් කොයි විදිහට ආවත් අපි කරන්න ඕන දේ මොකක්ද කියන එක. එතකොට දැන් මේකෙදි අපිට අවශ්‍ය කරන සාධකේ සකස් කරලා කපා හැරීම. ඒ වගේම ගැටලුව කරගෙන යනකොට අපිට අනිනාකාර හේතු නොවන පද වෙන් කර ගැනීම. right? ඒ වගේ කරුණු තියෙනවා. වෙන් කරලා පැත්තකින් තියලා අපිට අනිනාකාරයට හේතු වන පද දෙක කොටු කරලා අරගෙන ඒක සුළු කිරීම තමයි අවශ්‍ය කරන්නේ right ගොඩක් වෙලාවට එහෙමයි තියෙන්නේ. ඒතකොට අපිට බොහෝ වෙලාවට පාස් පේපර් ගැටළු වල නම් එක්කෝ මෙතන ගැටළු දෙකක ගුණිතයක් වෙන්න පුළුවන් අපි කලින් සාකච්ඡා කරුවා නේද? මේ ගැටළු දෙක ගුණිතයක් වෙන්න පුළුවන් ගැටළු දෙක බෙදීමක් වෙන්න පුළුවන් නේද? ඒ වගේ සංකීර්ණ කරන්න ඒ වගේ දේවල් කරලා තියෙනවා. එතකොට අපි ඒ අදාළ ගැටළු දෙක හඳුනගෙන නැත්නම් ඒක සුළු කරන්න ඕනේ ඒ ආකාරයට right මේ අපි ඊළඟට බලමු ඊළඟ මේකේ ඊළඟට කොයි එකද මේ දුවේ අමාරු එක කියන්න බලන්න ඊළඟට කොයි එකද අමාරු නෙමෙයි කොයි එකද දුවේ අමාරුනේ ඊළඟට දැන් ඒක අමාරු ලේසිලාද සර් පස්වෙනි එකේ දුවේ බලන්න මෙතන තියෙන්නේ මේකේ බලන්න සාධක දාන්න පුළුවන් නේද කියලා වර්ගජ සිතයක් තියෙන්නේ වර්ග සිතේ උඩ සාධකයක් දාන්න පුළුවන් නේද එහෙනම් යටත් සාධකයක් ඇති කියලා හිතන්න පුළුවන් බලන්න එනව නේද කියලා උඩින් sin x එකක් පිට ගන්න එක දන sin x එකක් හදන්න පුළුවන්. එක දන sin x එකක් කැපිලා ගියන් පස්සේ අනින්න ආකාරය නැති වෙනවා මං හිතන්නේ.
එක දන sin x දැන් අනිනාකාරයට හේතු වෙන එක දන sin x වගේ පදයක් නේ මේකේ. x යන්නේ ඍණ පයි බෙදීම දෙකට. පස්වෙනි ගැටලුවේ right. දැන් මේකේ පස්වෙනි ගැටලුවේ මේ එක දන sin x එකක් වගේ පදයක් තමයි x අනිනාකාරයට හේතු වෙන්නේ. මොකද x යන්නේ ඍණ පයි බෙදීම දෙකනේ. x ඍණ පයි බෙදීම දෙකට යනකොට sin පයි බෙදීම දෙක කියන්නේ sin ඍණ පයි බෙදීම දෙක කියන්නේ ඍණ එකයි. ඍණ එකයි ධන එකයි එකතු වෙලා බිඳුව වෙනවා. ඒ විදිහට තමයි අනිනාකාරයක් හැදෙන්නේ. හැබැයි එක දන sin x එකක් කැපිලා ගිය ගමන් අනිනාකාරය නැති වෙන්න පුළුවන් මේකේ. පැහැදිලිද? අනිනාකාරය අපි සීමාව x මේකේ x යන්නේ ඍණ පයි බෙදීම දෙකට. x ඍණ පයි බෙදීම දෙකට යනකොට අනිනාකාරයේ නැති වෙන්න කැපිලා යන්න ඕනේ මොන වගේ පදයක්ද කියන එක ටිකක් හිතනකොට අන්න එතකොට අපිට එනවා ගැටලු හදන්න අදහසක්. තේරුණාද? මොන වගේ පදයක් කැපී යන්න ඕනද කියලා හිතනකොට. එතකොට ටක් ගාලා අපිට උත්තරෙට එන්න පුළුවන්. right? අපි ගත්තොත් පුතේ දැන් මේකේ අපිට අපි දන්නවා x ඍණ පයි බෙදීම දෙක කරා යනකොට අපිට එක දන sin x එකක් තමයි කැපෙන්න ඕනේ. right? එතකොට මේකෙන් ගන්න පුළුවන් sin 2x පිට ගන්න පුළුවන් මෙතෙන් ඍණ එකක් පිට ගන්න පුළුවන් මේකෙන් ගන්න බලන්න මේ දෙකෙන් ගන්න sin x එකක් පිට එතකොට අපිට එනවා cos 3x ධන 2 එනවා මෙතන එනවා cos 3x ධන 2 තව සාධකයක් දැන් උඩින් අපිට පිට ගන්න පුළුවන් x ඍණ පයි බෙදීම 4 එක දන sin x එකක් පිට ගන්න පුළුවන් උඩින්. ඒතකොට අපිට එනවා 2 sin x ඍණ 1 කියලා එනවා. යටින් ගන්න පුළුවන් cos 3x ධන 2 පිට ගන්න පුළුවන්. එතකොට sin x ධන 1 කියලා එනවා. ඔන්න බලන්න එතකොට දැන් මේ පදේ කැපිලා ගිය ගමන් අනින්න ආකාරය නෑ තවදුරටත්. දැන් අපිට ආදේශ කරලා ගන්න පුළුවන් අගේ. එතකොට එන්නේ 2 වැඩි කිරීම sin ඍණ පයි බෙදීම 4 ඍණ 1 cos ඍණ 3යි පයි බෙදීම 4 ධන 2 කියලා එනවා මේ ආකාරයට. එතකොට මෙතන එනවා අපිට ඍණ 1ට මූල 2යි. එතකොට ඍණ මූල 2 ඍණ 1 right සුළු කළ තාපඩ මම සුළු කරන්න. එතකොට 2 වැඩි කිරීම ඍණ 1ට මූල 2. එතකොට මේක ඍණ මූල 2 කියලා සුළු වෙනවා. ඍණ 1 යට cos ඍණ 3යි පයි බෙදීම 4. cos ඍණ 3යි පයි බෙදීම 4 කියන්නේ කීයද? ඍණ 1 යට මූල 2යි. right? cosine මහා කෝණ ඍණනේ නේද? ඍණ 135 ඍණ 3යි පයි බෙදීම 4 කියන්නේ cos ඍණ 135 අංශ කොලින් ගත්ත. එතකොට ඒක එතන cosine 90යි පයි අතර කෝණ ඍණ ඔක්කොම ඍණ 1ට මූල 2 ධන 2 right එතකොට අපිට එනවා ඍණ මූල 2 ඍණ 1 යට ඍණ 1 ධන 2යි මූල 2 වැඩි කිරීම මූල 2 තව ටිකක් ඕනනම් සුළු කරලා දාන්න පුළුවන් මෙතන එනවා අපිට ඍණ 2 ධන මූල 2 යට 2යි මූල 2 ඍණ 1 කියලා. ඔහොම තියන්න උත්තරේ කමන්නේ නැහැ. උත්තරයක් අපිට පෙන්වන්න කියලා කිව්වොත් අසවල් උත්තරේ කියලා පොඩ්ඩක් සුළු කිරීමක් කරුවාට කමන්නේ නැහැ. මෙතනදී අපිට කියලා නැත්නම් අපිට මේ විදිහට තියන්න පුළුවන්. දැන් උඩට දෙකකින් ප්‍රතිපදයෙන් වැඩි කළා ඕනනම් එහෙම එන උත්තරයක් අපිට උත්තරේ දීලා තිබ්බනම් මේ බව පෙන්වන්නේ කියලා එතකොට එහෙම කරන්න පුළුවන්. මේ ආකාරයට. x මේ ඍණ බෙදීම 4ට යන. ඈ? බෙදීම 2ට යන්නේ සර්. සීමා ඍණ පයි බෙදීම 4ට නේ යන්නේ. පයි බෙදීම 2ට නේ අම්මෝ ඒක වැරදුනානේ. පයි බෙදීම 2 හරි පයි බෙදීම 2 නේ මම ආදේශ කරලා තියෙන්නේ. ඒතර පොඩ්ඩක් වයර් තියෙනවා සෝදි. එතකොට එන්නේ අපිට එන්නේ 1 ධන
2යි sin π බෙදීම 2 කියන්නේ 1යි 2 වැඩි කිරීම 1 ඍණ 1 යට. ඒතකොට බොහොම ලේසියෙන් එනවා. මෙතන cos මෙතන ඍණ 1යි නේද? ඍණ 1යි. මම ආපහු ආදේශ කරන්නම්කෝ. 2යි sin ඍණ π බෙදීම 2 ඍණ 1 යට cos ඍණ 3යි π බෙදීම 2 ධන 2 ඔය විදිහට. ඒතකොට මෙතන ඉන්නේ ඍණ 2 ඍණ 1. cos ඍණ π බෙදීම 2 කියන්නේ ඍණ 1යි. යට cos ඍණ 3යි π බෙදීම 2 කියලා කියන්නේ කීයද එන්නේ? cos 3යි π බෙදීම 2 ඍණ 3යි π බෙදීම 2 cos ඍණ 3යි π බෙදීම 2 කියන එක සමානයි cos 3යි π බෙදීම 2 දුවේ. ඇයි? cos ඍණ t සමානයි cos t ටනේ. තේරෙනවද? සම්මිතිකයිනේ y අක්ෂේ වටා සම්මිතිකයි cosine ප්‍රස්ථාරය. right? එතකොට අපිට ඉන්නේ ඍණ 3යි π බෙදීම 2ට කීය දෙන්නේ දුවේ? කියන්ටක් ගන්න. මතක් කරගන්න graph එක මතක් කරගන්න ප්‍රස්ථාරය මතක් කරගන්න ප්‍රස්ථාරය යන හැඩේ. π බෙදීම 2ේදී කීය දෙන්නේ? බිංදුවයි. 1. π වලදී ඍණ 1යි. 3යි π බෙදීම 2ේදී බිංදුවයි මතක් කරගන්න මවා ගන්න ප්‍රස්ථාරය cosine ප්‍රස්ථාරය මවා ගන්න පුතේ හිතේ. ඒකෙන් හිතා ගන්න පුළුවන් ටක් ගාලා අමතක වුණා. එහෙම ගන්නත් පුළුවන්. තේරුණාද? එහෙනම් කීය දෙන්නේ මේකට? එකයි එකයිද? ඍණ 1යි. ද බිංදුවද? බිංදුවනේ. මෙහෙම නේ cosine ප්‍රස්ථාරය. මෙතන π බෙදීම 2 මෙතන π මෙතන π බෙදීම 2 මෙතන π මෙතන 3යි π බෙදීම 2 බිංදුවනේ බිංදුව දාන 2 හරි නේද පුතේ? ඍණ 3 බෙදීම 2යි. ආයි වැරදුනාද නෑ නේද? කෝ කතා කරන්න පුතේ. හරිද? හරි සර්. හරි. දැන් දුවේ මේකේ පළවෙනි ගැටලුව බලන්න. මට කවුරු හරි කියන්න මේකේ මොකද්ද කැපෙන්නේ කියලා ගැටලුව දිහා බලපු ගමන් කියත හැකි. මොකද්ද කැපෙන්නේ? කැපෙන්නේ ඕනේ මොකද්ද? පළවෙනි කිය. ආ හතරේ පළවෙනි ගැටලුව. කැපෙන්න ඕන සාධකය කියන්න පුළුවන්ද කාට හරි? උඩ තියෙන්නේ cosine වර්ගජ සිතයක් තියෙනවා. x බිඳුවට යනකොට සාමාන්‍යයෙන් අනිර්ණාකාරයට හේතු වන පද මොනවද පුතේ? x බිඳුවට යනකොට. x බිඳුවට යනකොට සාමාන්‍යයෙන් අනිර්ණාකාරයට හේතු වන පද තමයි මේ වගේ ඒවා. දැන් අපි හිතමු 1 ඍණ cos x කියන එක බිඳුව වෙනවා x බිඳුවට යනකොට. sin x කියන එක බිඳුවට එනවා. sin 2x කියන එක බිඳුවට යනවා. cos එතකොට ඒ විදිහට බලන්න පුළුවන්. එතකොට 1 ඍණ එතකොට sin වර්ග x කියන එක බිඳුවට යනවා. sin 4x කියන එකක් බිඳුවට යනවා x බිඳුවට යනකොට. right? ඊළඟට අපි ගත්තොත් ඔය වගේ right මේ වගේ ගන්න පුළුවන්. එතකොට මෙතන අපේ sin වර්ග x එකයි 1 ඍණ cos x එකයි මෙතන අපි දකින්න හදා ගන්න ඕනේ. sin වර්ග x එක ලියන්න පුළුවන් 1 ඍණ cos වර්ග x කියලා. 1 ඍණ cos වර්ග x කියලා ලියන්න පුළුවන්. මේක සාධක වලට වෙන් කරන්න පුළුවන් 1 ඍණ cos x 1 ධන cos x කියලා.
එතකොට මේ 1 ඍණ cos x එක හදන්න පුළුවන්. මේ 1 ඍණ cos x එක ඒකේ හදන්න පුළුවන්. තේරෙනවද? එතකොට දැන් ඒ වගේ දැන් අපිට ඒ වගේ දකින්න ඕන පුතේ මේ ගැටලුව අපි කොහොමද සුළු කරන්න ඕනේ කියන එක. හරි? දැන් මේ පළවෙනි ගැටලුව ගත්තොත් උඩ cosine වර්ග සිද්ධියක් තියෙනවා. તો සාධක දාන්න පුළුවන් එක සාධකයක් අනිවාර්යයෙන්ම මේ cos x ඍණ එක වෙනවා. ඉතින් ඒ සාධකෙ ඉබේම හඳුන ගන්න පුළුවන්. උඩ බිඳුව දැම්මම බිඳුව වෙනවා කියන්නේ cos x ඍණ එක සාධකයක් වෙන්න ඕන අනිවාර්යයෙන් උඩ. යට sin වර්ග x ලිත හැකි 1 ඍණ cos x 1 ධන cos x කියලා. මොකද ඒක ලිත හැන්නේ 1 ඍණ sin cos වර්ග x කියලා. නේද? එහෙම ලියන්න පුළුවන්. ඉතින් එතකොට ටක් ගාලා අපිට මේ ගැටලුව හදා ගන්න පුළුවන් බොහොම ලේසියි. ඒ වගේ තුපුතේ ගණන් ගැටලු දිහා බලලා ගැටලුවට අනිනාකාර එන විදිහ හඳුන ගැනීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හරි? දැන් මේක අපිට ලිය 2 cos වර්ග x ඍණ cos x ඍණ එක එක සාධකයක් දාන්න cos x ඍණ එක කියලා. එතකොට මෙතන 2 cos x ධන එක. ඉතිරි සාධකයේ ඉබේම ගන්න පුළුවන්. මෙතන ඍණ එක වෙන විදිහට මෙතනට එනවා ධන එක. ධන එකයි ඍණ එකයි ගුණ වෙන පස්සේ ඍණ එක. sin වර්ග x ලියන්න පුළුවන් 1 ඍණ cos වර්ග x කියලා. සීමා x බිඳුව කරා යන විට දැන් අපිට 2 cos x ධන එක යට cos x ඍණ එක. ඉතින් මේක එකපාරෙන් ලියත ඇත්තට මම මෙච්චර පියවර ලියන්න ඕනෙත් නෑ. තේරෙනවද? 1 ධන cos x. ඔන්න අනිර්ණාකාර හේතුන පදේ cos කැපිලා යන. මෙතන cos x ඍණ එක මෙතන කරන cos x එක මෙතන අපිට ගන්න පුළුවන් ඍණ එකක් එළියට ගන්න ඕනේ නේද? ඍණ එකක් එළියට අරගෙන කපා හරින්න. මේක ලියත 1 ඍණ cos x කියලා ලියත මෙතන 1 ඍණ cos x වාරයක් ඍණ එක කියලා ලියත. දැන් කපා හරින්න පුළුවන් මේක. එතකොට අපිට එනවා සීමා x බිඳුව කරා යනකොට 2 cos x ධන එක යට 1 ධන මෙතන ඍණයකුත් තියෙනවා 1 ධන cos x. දැන් අපිට අනිනාකාරය ගිහිල්ලා තියෙනවා. දැන් අපිට ආදේශ කරන්න පුළුවන් cos බිඳුව කියන්නේ 1යි right ධන 1 ඍණ එක යට 1 ධන 1 right cos බිඳුව කියන්නේ 1යි. ඍණ 3 බෙදීම 2යි කියලා එනවා. ඍණ 3 බෙදීම 2යි උත්තරේ. සුභාෂිත ටක් ගාලා පේන වැරදුනා නම් මට. ආදේශ කරනකොට. කියන්න ටක් ගාලා වැරදුනා නම් සුභාෂිත. හරි සර්. සර් -1 ගෝලේ -1 පුතේ දැන් මෙතන 1 ඍණ cos අපිට ආයේ උඩ තියෙන cos x ඍණ එකනේ. අපි කපා හරින්නේ 1 ඍණ cos x. ඉතින් ඍණ ලකුණක් පිටාගෙන උඩ cos x ඍණ එක 1 ඍණ cos x කියලා දාගන්න. එතකොට කපා හරින්න පුළුවන්. ඒ නිසා ඒ ඍණ ලකුණ එන උත්තරේට. ඒ නිසා ඍණ 3 බෙදීම 2 කියලා එනවා. හරිද? ඊළඟට දුවේ මේකේ මේ හතරවෙනි ගැටලුවේ අනිර්ණාකාරය නැති වෙන විදිහ කියන්න බලන්න. x පයි බෙදීම 4 කරා යනවා නම් මොන වගේ පදයක්ද කැපෙන්න ඕනේ සාමාන්‍යයෙන්? පුතේ කියන්න බලන්න මොන වගේ පදයක්ද කැපෙන්න ඕනේ කියලා? සමුණගන්ස හතරවෙනි ගැටලුව. so please 1 minus tan 1 minus tan x හරි. සාමාන්‍ය ගැටලුව මේ ගැටලුව නෙවෙයි මම කියන්නේ පොදුවේ. ගැටලුවක් ගත්තොත් x පයි බෙදීම 4 කරා යනවනම් කැපෙන්න පුළුවන් පද තමයි 1 plus tan x. ඒ කියන්නේ 1 ධන tan x කැපෙන්න පුළුවන්. cos x ධන sin x cos x ඍණ sin x එකක් කැපෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට
cos 2x එකක් කැපෙන්න පුළුවන්. තේරුණා? ඒ වගේ අපිට කැපෙන පදේ විදිහට හදා ගන්න පුළුවන්. તો මේක නම් අපිට පාසු 1 දැන් tan x එක හදන්න පුළුවන්. යට නම් ගෙලිම වර්ග දෙක අන්තරේ දැම්මාම 1 දැන් tan x එකක් වෙනවා. එහෙනම් අනිවාර්යෙන් උඩ tan pi බෙදීම අත දැම්මම බිඳුව එනවනේ. ඒ කියන්නේ අනින ආකාරයේ තියෙනවා. tan x කියන එක එකට සමාන වෙනවා. එහෙනම් අනිවාර්යෙන් tan x ඍණ එක කියන එක සාධකයක්. එකට tan x කියන එක සාධකයක්. එහෙනම් උඩ ගෙලිම අනිත් සාධකයක් හොයන්නත් ලේසියි. ඒක සාධකයක් දන්නවනම් වර්ගජ ප්‍රකාශනයක අනිත් සාධකය ලියන එක මහ ලොකු වැඩක් නේද? ලේසියෙන් ලියන්න පුළුවන්. ඉතින් ඩක් ගාලා ලියලා සුළු කරගන්න. උත්තරේ ගන්න. උත්තරය අරන් කියන්නේ මොකක්ද දෙන උත්තරේ කියලා? අතරට උත්තරය ආයේ මොකද්ද පුතේ? 4/3. ඈ 4/3. 4/3. අතර බෙදීම 3යි කියලා දාවේ දුවේ. ඈ දුවේ පොඩ්ඩයි. මෙච්චර ලේසි ගානේ දෙන්නට උත්තර දෙකක් එන්නේ කොහොමද? පළවෙනි එක තමයි පිළිතුර දෙන්නට කම්පිඩන්ස් එකක් තියෙනවනේ පුතේ මේ තමන්ගේ පිළිතුර හරි කියන එක. පොඩ්ඩක් බලලා වැරදිච්ච තැන් තියෙනවා ඒවා හොයාගෙන හරියටම උත්තරේ ප්‍රකාශ කරන්න මේ වගේ ගැටලුවක පුළුවන් වෙන්න ඕනි. කාගේවත් මේ අවවරණක් නැතුව. තේරුණා? මේ ත්‍රිකෝණමිතික රිතවලට ආදේශ කරන්නේ නැති. දැන් බලන්න පුතේ මේ එක සාධකයක් ලිව්වම එකනේ tan x එක සාධකයක් වෙන්න ඕනි කියලා දන්නවනේ. ඉතින් ඉති සාධකය අපිට ලියන්න පුළුවන්. 3 එන්න නම් එක් කරක් 3 එන්න ඕන මෙතන. ඍණ tan වර්ග x එන්න නම් මෙතන ධන tan x එන්න ඕන. ඔන්නේ. මෙතන ඍණ tan වර්ග x නේ. તો ඍණ tan x ධන tan x වලින් වැඩිවෙන පස්සේ තමයි ඍණ tan x වර්ගය. ඊට පස්සේ චෙක් කරලා බලන්න මැද පදේ එනවද කියලා. යට සාධක දාන්න පුළුවන් එක ඍණ tan x එක ධන tan x. රයි විභාගය දුන්නා කටුවැට කොලක පොඩ්ඩක් ලියලා බලලා උත්තරේ මොකක්ද දෙන්නේ කියලා බලවිලා ගන්න හදන්න පටන් ගන්න. ඒ තරම් වෙලා යන්නේ නැහැ මේකට. රයිට්? මෙහෙම. ඊට පස්සේ මේකේ තියෙන සීමා x pi බෙදීම අතර කරා යනවා. මෙතන සීමා ඔව් කියන්නේ. මැදපදේ මේ හරේ තියෙන්නේ එක ඍණ tan ඝන x කියලා නේද? පොඩ්ඩයි නේ. එක ඍණ tan ඝන x. ඒත් අවුලක් නැහැ. එතකොට අපිට එන්නේ එක ඍණ tan ඝන x මෙතන එක ධන tan x ධන tan වර්ග x. තාමතර පදයක් එනවා ඔය විදිහට. එක ඍණ a ඝන ඍණ b ඝන විදිහට සාධක වලට වෙන් කරන්න පුළුවන්. ඒත් මෙතන අපිට එනවා tan වර්ග x. එක ධන tan x ධන tan වර්ග x කියලා එනවා. දැන් මෙතන මේකේ සාධක දාලා බලන්න පුතේ මැද පද එනවාද කියලා. මේ දෙකේ ගුණ වෙලා එන්නේ ඍණ 3යි tan x. මේකයි ගුණ වෙලා එන්නේ ධන tan x. ඍණ 3යි tan x ධන tan x ඍණ 2යි tan x එනවා විදිහට. දැන් මේ දෙක කැපලා ගිය ගමන් අනින්න ආකාර නැති වෙනවා. right? 3 ධන tan pi බෙදීම 4 කියන්නේ 1යි 1 ධන 1 වර්ගය. 4 බෙදීම 3යි. 4 බෙදීම 3යි. දැන් බලන්න පුතේ 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවේ තියෙන 1 ධන cos 2x බෙදීම 2 sin 2x sin x ධන 3 sin 2x. 6 වෙනි ගැටලුව. x යන්නේ pi බෙදීම 2 කරා. right? මේක අනින්න ආකාරයට හේතු වුණ පදේ කොහොමද හැදෙන්නේ?
x වලට පයි බෙදීම දෙක ආදේශ කළොත් cos පයි හැදෙනවා. cos පයි කියන්නේ ඍණ එකයි. ඍණ එකයි ධන එකයි බිඳු වෙනවා. ඒ අනිත් ආකාරය හැදෙන විදිය දැනගන්න ඕනේ. තේරුණා? මේකේ නම් කැපෙන්න ඕන පදේ මොන වගේ පදයක්ද? මොන වගේ පදයක්ද කැපෙන්න ඕන? අනිත් ආකාරයේ නැති කරන්න මොන වගේ පදයක් කැපෙන්න පුළුවන්ද? එක දන cos 2x පදයක් කපා හරින්න පුළුවන් නම් කෙලින්ම ඒත් හරි. හැබැයි යටින් අපිට එක දන cos 2x එකක් හදන්න පුළුවන්ද? එක දන cos 2x වෙනුවට කැපෙන්න පුළුවන් පදයක්. ඒ වෙනුවට කැපෙන්න පුළුවන් පදයක් කියන්න පුළුවන්ද මොකක් හරි? ඊළඟට අපි එහෙම හිතන්නේ පුතේ. ඒ වෙනුවට කැපෙද අපිට එකපාරට පේන එක දන cos 2x එකක් හදන්න බැරි නම් යට අපි බලන ඊළඟට ඒ වෙනුවට කැපෙන්න පුළුවන් පදයක් මොකද්ද කියලා. එහෙමයි බලන්න. ගැටලු දිහා බලනකොට. එක දන cos 2x එකක් කපන්න බෑ වගේ. උඩ යට එකපාරට හදන්න බෑ වගේ. හදන්න බැරි කමකුත් නැහැ. එකපාරට බෑ වගේ. ඒ වෙනවා ඒ වෙනුවට කැපෙන්න පුළුවන් පදයක් කියන්න පුතේ ටක් ගාලා මට. මොන වගේ පදයක් කැපුණොත් හරිද? ප්‍රවීන් කියන්න පුතේ මොන වගේ පදයක්? ඒ කියන්නේ x වල පයි බෙදීම දෙක දැම්මම මේ බිඳු වෙන පදයක් කැපෙන්න ඕනේ. මොකක් කැපුණොත් හරිද? සෙක්ලියරා ඈ? කිරියා දැන් අහන කීවෙනි ගානද කියලා. 6 වෙනි ගාන පුතේ. අහගෙන ඉන්න පුතේ කල්පනායෙන් ඉන්න මේ වෙලාවේ තේරෙනවද? විභාගෙත් ළඟ තියෙන නිසා හොඳට අවධානය ගන්න. මේක මහා ලොකු ගණන් ගොඩක් හදන්න ඕනේ නැහැ. අපිට මේ දැන් අපි කලින් ගණන් ටිකත් කෙරුවානේ පිළිවෙලට. තේරෙනවද? ඒකෙත් අපි අනවශ්‍ය ගණන් අයින් කරලා විභාගයට ඕන ගණන් ටික සේරම සාකච්ඡා කෙරුවා. තේරෙනවද? පළමු ගණන් හතරටම වර්ග හතරටම. දැන් මත තියාගන්න දීපද ප්‍රසාරණේ එම අපිට පාස් පේපර්ස් වල තියෙන ගණන් අදාළ වෙන්නේ නැහැ. මොකද සිලබස් එකෙන් අයින් කරලා තියෙන ගොඩක් කොටස් රයිට්. එතකොට ගොඩක් ගණන් කොටසක් අයින් වෙනවා. එතකොට ඒ අයින් වෙනකොට අපි බලන්න ඕනේ මේ නිවිදි ගණන් ටික තෝරගෙන කරන්න. අපි ඔක්කොම කරලා නිකන් කාලේ විනාශ කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඒක මම ඉදා කිව්වනේ ඒක නේද? එතකොට අපි මේ ගණන් ටිකේ තෝරලා දීපු ගණන් විතරක් හදන්න පුතේ අන්තිම හදන්න යන්න එපා මේ වෙලාවේ. ඊළඟට දැන් මේකේ ඊළඟට මේක වාරන 6 වෙනි ගැටලුවේ එක දන cos 2x තියෙන උඩ. එතකොට එක දන cos 2x කැපුණත් හරි. එක දන cos 2x බිඳු වෙනවා x සමානයි පයි බෙදීම දෙකේ. cos පයි කියන්නේ ඍණ එකයි ධන එකයි බිඳු වෙනවා. හැබැයි යටින් අපිට එකපාරට පේන්නේ නැහැ පුතේ cos පයි බෙදීම දෙකක් මේ කියන්නේ එක දන cos 2x එකක් හදන්න පුළුවන් කියලා. ඒ වෙනුවට කපා හරින්න පුළුවන් පදයක් කියන්නේ. ඒ කියන්නේ x සමානයි පයි බෙදීම දෙක දැම්මම බිඳු වෙන පදයක් හිතන්න බැරිද පුතේ? එච්චර අමාරුද ඔබ? x සමානයි බිඳුව දැම්මම බිඳු වෙන පදයක් හිතන්න අමාරුයිද? ඇයි cos x බිඳුව වෙන්නේ පයි බෙදීම දෙකේ? x සමානයි පයි බෙදීම දෙක දැම්ම cos x බිඳුව වෙන්නේ. cos x එකක් කපා හරින්න බලන්න. try එකක් දෙන්න cos x එකක් කපන්න. cos x එකක් කපන්න try එකක් දීපු ගමන් ওই ගැටලු ටක් ගාලා උත්තරේ එනවා. තේරුණාද? ඉතින් cos x එකක් හදන්න බැරිද ඔගේ? cos 2x ලියන බාග්කෝණ වලින් එක කැපෙන විදියට. එතකොට ලියන්න පුළුවන් අපිට 2යි cos වර්ගයක් ඍණ 1 කියලා. එතකොට ධන එකයි ඍණ එකයි කැපිලා යනවා. 0 ඉන්නේ. ඈ? 0 ඉන්නේ. උත්තරේ බිඳුව දෙන්නේ. ඔව්. හරි. පුළුවන් නේ පුතේ කරන්න අවුලක් නැහැ නේ. බින්දුව වෙනවා කියන්නේ ඒක හැමදාම පාස් කරන බලන්න. දැන් හැම ගැටලුවකම අනිර්ණාකාරයට හේතු වෙන පදේ ගැන හිතන්න වෙනවා. ඊළඟ x කොහෙද යන්නේ කියන එක මත තමයි ඒකට මම දාපාතින්නේ. දැන් අපි x පයි බෙදීම දෙක කරා යනවා නම් පුතේ එක දන cos 2x උත් බිඳුව වෙනවා. cos x උත් බිඳුව වෙනවා. තේරෙනවද? x සමානයි පයි බෙදීම දෙක. ඉතින් අපි බලනවා ඉස්සෙල්ලම බලමු එක දන cos 2x එකක් කපා හරින්න පුළුවන්ද කියලා. ටිකක් යටින් ඒක හදන්න අමාරුයි වගේ. ඊළඟට අපි try කරනවා cos x එකක් බිඳුව කරන්න. මේ cos x
cos දැන් x මේ ආන්සර් කියන cot x කියලා එකක්. cot x. ඔව්. එතකොට cot x කියන්නේ cot pi බෙදීම දෙක කියන්නේ බිඳුවයි. උත්තරේ බිඳුවයි නේද උත්තරේ. හරි. ඔව්. ඒකේ අනිත් ආකාරයක් නැහැ cot x වල pi බෙදීම දෙකේදී. ඒක උත්තරේ විදිහට ගන්න පුළුවන්. right? දැන් මේක මෙතන දාන්න අපිට cos 2x ලියන්න 2යි cos වර්ගයේ x ඍණ 1 කියලා. යටින් අපිට sin 2x පිට ගන්න පුළුවන්. sin 2x පිට ගත්තන් පස්සේ මෙතන එනවා 2යි sin x ධන 3 කියලා. මේක දිහා බලන්නවත් එපා. මේකෙන් අඳින්න ආකාරයට හේතු වෙන කැලලා මුකුත් නැහැ. පයි බෙදීම දෙක දැම්මන් පස්සේ මේකේ අගේ 5යි එන්නේ. ඉතින් අපිට අන්තිමට 5යි කියලා එනවා මේ කොටසට. මේ කොටස දිහා බලන්න වෙලා නැහැ. අපි සුළු කරන්න ඕනේ මෙන්න මේ ටික අපි අල්ලගෙන සුළු කරන්න ඕනේ. ඒක තමයි අපි හැමතිස්සෙම ප්‍රකාශනය තුළ තියෙන අඳින්න ආකාරයට හේතු වෙන පද දෙක තමයි සුළු කරගෙන යන්න ඕනේ. මෙතන ධන 1යි ඍණ 1යි කැපෙනවා. දැන් අපි කොහොම හරි බලාපොරොත්තු වෙන්නේ cos x එකක් කපාගෙන. cos x එකක් කපාගෙන මේ sin 2x උත් ලියන්න පුළුවන් භාග කෝණ වලින්. උඩ තියෙන 2යි cos වර්ගයේ x යට තියෙනවා 2යි sin x cos x. 2 ධන sin x ධන 3 කියලා එනවා. දැන් ඔන්න cos x එකක් කැපෙනවා ලස්සනට. දැන් අනින ආකාරය කියලා දෙකකුත් කැපෙනවා. එතකොට දැන් අපිට එන්නේ 1යට නෑ cos x යට sin x වාරයක් 2 ධන sin x ධන 3 කියලා එන්නේ. සීමා x pi බෙදීම දෙක කරා යනවා. එතකොට පුතේ දැන් මේක කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. cos pi බෙදීම දෙක බිඳුවයි sin pi බෙදීම දෙක 2යි sin pi බෙදීම දෙක ධන 3. ඉතින් බිඳුව යට එක වැඩි කිරීම 5. බිඳුව බෙදීම 5 කියන්නේ බිඳුවයි. තේරුණාද? බිඳුවයි. ඔන්න විදිහට පුතේ අනින ආකාරයේ අපිට පාසින් නැති කර ගන්න පුළුවන්. ඒ වගේම අගේ කියන්නේ උඩ විතර බිඳුව උනත් ප්‍රශ්නයක් නැහැ නේ. අපිට උඩ යට දෙකම බිඳුව තමයි අවුල තියෙන්නේ. right? එතකොට ඔන්න ඒ ආකාරයට අපිට අගේ හොයන්න පුළුවන් බිඳුවයි කියලා. හරි නේද ඒක? නේද? උත්තරේ හරි නේද? වැරදුන්නේ නැහැ නේ කොහොමද නේද? මේකෙදිත් අපිට මහා දැන් අපි ඇවිල්ලා පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ගැටලු දිහා බැලුවාම දැන් ඔය සමහර දැන් රෝයල් එකේ වගේ ටර්ම් ටෙස්ට් පේපර් වලට දෙන ගැටලු සහ මේ දැන් අපි අදන එක කියන්නේ අතරමැදි ගැටලු තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි සංකීර්ණ ගැටලු සහ ඒ අතරමැද වගේ ගැටලු තමයි ඇවිල්ලා තියෙන විභාගෙට. එතකොට ගොඩාක් ගැඹුරුම ගැටලු වෙන්නේ නැහැ. අපි පාස් පේපර්ස් ගන්න ටික හැදුවනේ පුතේ. right? එතකොට දැන් මේකේ අපිට දැන් අපි හිතන විදිය තමයි වැදගත් වෙන්නේ. තව ඉතින් පොඩ්ඩක් වෙනස් මාදිලියේ ගැටලුවක් ආවොත් හොඳම ඒක තමයි මගේ පොතේ දීලා තියෙන අභ්‍යාස ටික කරන එක. ඒකෙත් ඔක්කොම අවශ්‍ය නැහැ මේ වෙලාවේ මම කියන්නේ. right? ඒකේ ගැටලු ටික සේරම ඕනේ නැහැ. ඉතින් අපි අර කලින් කෙරුවට කමක් නැහැ. දැන් විභාග කිට්ටුව ඔක්කොම බදා ගන්න ඕනේ නැහැ. අපි හරියට අවබෝධ කරගෙන විභාගයට එන ගැටලු මොන වගේ ගැටලුවද කියලා ඒ මට්ටමට සූදානම් වුණා නම් ඇති හොඳට. තේරුණාද? මොකද උත්තරය ආවේ? -103. -103. right. දැන් මේ ගැටලුව හිතනකොට පුතේ දැන් අපි බලන්න ඕනේ හැමතිස්සෙම අපි දන්නවා x එක කරා යන විට x එකට යන විට අපි දන්නවා x ඍණ එකත් බිඳුවයි x වල 3න් එක ඍණ එකත් බිඳුවයි x වල 3න් දෙක ඍණ එකත් බිඳුවයි කියලා නේද? ඕන එකක් මේ වගේ x වල 7 වෙනි බලේ ඍණ එකත් බිඳුවයි. එතකොට මේ x වල 3න් එක ඍණ එකක් කැපහන්නත් හරි. ඒ වගේම x pi බෙදීම 4 කරා යන විට x pi බෙදීම 4 කරා යන විට අපි දන්නවා tan x කියන්නේ tan pi බෙදීම 4 කියන්නේ එකයිනේ. ඒතකොට tan x ඍණ එක බිඳුව වෙනවා. right? ඒ වගේම tan x වල 3න් එකේ x ඍණ එකත් බිඳුව වෙනවා. එතකොට tan x වල 3න් 2යි x ඍණ එකත් බිඳුව වෙනවා.
රයිට් මේ ඔක්කොම බිඳුව x සමානයි පයි බෙදීම 4 දී. රයිට් x වලගේ පයි බෙදීම 4 කරා යන්නේ. ඉතින් ඒ විදිහට අපි හිතන්න ඕනේ එහෙනම් අපි මොකද කරන්න ඕනේ මේකේ. දැන් මේ ගැටලුවේ අපිට පුළුවන් උඩ සාධකයේ ඊට වඩා අපිට වෙනස් කරන්න බෑ. ඒක හිමුම් තියාගන්න. හැබැයි tan x වල 3 එක දින එකක් යට හදන්න පුළුවන්. රයිට්. tan x වල 3x x දින එකක් හදන්න පුළුවන්. යට ලියන්න පුළුවන් cos වර්ගය x දින sin වර්ගය x කියලා. cos 2x කියලා. ඊට පස්සේ cos x මම ඒ කෙලිම සාධක වලට වෙන් කළාම ලියන්න. cos x ඍණ sin x cos x මේ අපිට cos 2x කියන එක tan x විදිහට ලියන්න බැරිද? ඔව් කෙලිම ලියන්නත් පුළුවන්. ඔව් හරි. එහෙම ලියත හැකියි. එතකොට මේක අනිත් ආකාරයට හේතු වෙන්නේ නැහැ. right tan x වල 3 1යි x ඍණ 1 මෙතන අනිත් ආකාරයට හේතු නොවන පදේ අපිට තියාගන්න මේ ආකාරයට. right මේකේ උඩ යට දෙකම බෙදන්න පුළුවන්. මේ cos x වලින්. right එතකොට මෙතන එන්නේ අපිට cos x වාරයක් cos x ධන sin x. right මෙතන හැදෙන මේක cos x වලින් බෙදන්න. ඒ වගේම මේක cos x වලින් වැඩි කරන්න. ඒකයි මේ කියන්නේ. මේක cos x වලින් බෙදුවෙන් පස්සේ අපිට එනවා එක ඍණ tan x කියලා. ඔය විදිහට. පැහැදිලි. සීමා x පයි බෙදීම 4 කරා යන විට මේක ලියන්න පුළුවන් අපිට tan x 3 1යි x ඍණ 1 ඍණ 1 යට tan x වල 3 1ේ x වල 3 වෙනි බලය කියලා ලියන්න පුළුවන් මේ ආකාරයට. මම ඍණ ලකුණක් මෙතනින් දාලා මේක එක ඍණ tan x කියන එක tan x ඍණ 1 කරගත්තා. මේ පදේ cos අනිත් ආකාරයට කිසිම බලපෑමක් නැහැ. ඒක නිකන් තියාගන්න. ඔය ආකාරය. දැන් පුළුවන් අපිට මෙතන සාධක දාන්න. right සීමා x පයි බෙදීම 4 කරා යන විට tan 3 1යි x ඍණ 1 මේක අපිට ලියලා tan x 3 1 ඍණ 1 ඝන දෙකක අන්තරයේ සාධක දාන්න. මෙතන එනවා tan x වල 3 2යි x ධන tan x වල 3 1යි x ධන 1 තමතර එනවා cos x වාරයක් cos x ධන sin x එක එනවා. පැහැදිලි. දැන් මේ පදේ කැපිලා ගිය අනිත් ආකාරය නැති වෙනවා. උඩ ඍණ 1 වෙනවා. මේක tan පයි බෙදීම 4 1යි එකේ 3 2 බලය 1යි එකේ 2 බෙදීම 3 ධන එකේ 3 1 බලය ධන එකේ ඕනම බලයක් 1යි. එතකොට cos පයි බෙදීම 4 දැම්මම පස්සේ මෙතන 1 යට මූල 2යි මෙතන 1 යට මූල 2 ධන 1 යට මූල 2. right අපිට එනවා ඍණ 1 යට 3 වැඩි කිරීම 1 සමාන ඍණ 3 1යි. right මොකද කිව්වේ උත්තරේ පුතේ? හරි සෝ. හරිද මේකද? ඔව් ඍණ 3 1 තමයි. එතකොට ඔන්න ඔය ආකාරයට අපිට සුළු කර ගන්න පුළුවන්. මේ ඒ විදිහට අපි අනිත් ආකාරය නැති කරන විදිය පොඩ්ඩක් දැනගන්න ඕනි. x tan 2x 2 tan x ට එක වෙන cos 2x වල වර්ගය. භාග. නේද? ඒ වගේ. මේකේ අනිත් ආකාරයේ අයින් කරන හේතු වන පදයක් කපා හැරියන් පස්සේ ආයි අනිත් ආකාරයක් මත වෙනවා. එතකොට මේ ප්‍රකාශනේ ආපහු අනිත් ආකාරය නැති කරගන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි මේ වගේ එකක් සුළු කරන්නේ. right? මේ වගේ ගැටලු කීපයක් තියෙනවා අපේ මගේ මේ
පොතේ තියෙන පුතේ ඒවත් පොඩ්ඩක් බලලා ඒ ටික කරන්න මේ දැන් මේකේ අපි ගත්තොත් මෙන්න මේ ගැටලුව මේ තියෙන පුතේ මේ ගැටලු තුන ඒ වගේ අනුලින ආකාරය ඉවත් කරුවන් පස්සේ ආය අනේ නෑ මේකේ දෙවෙනි එකනේ තුන්වෙනි පස්වෙනි එකයි හත්වෙනි එකයි වගේ නේද ඒ දෙක පොඩ්ඩක් බලන්න ඒක අනින ආකාරය ඉවත් කරනවා ආය අනින ආකාරයක් එනවා ඒ වගේ සුළු කිරීමක් කරන්න ඕනේ ඒවට මේ තේරෙනවද අපි බලමු දැන් ඒ වගේ ගැටලුවක් සුළු කරන්නේ කොහොමද කියලා දැන් ඒ වගේ එකක් තමයි පුතේ මේ ගැටලුවත් මේකත් ඒ වගේ එකක් මෙන්න මේක. මේකෙදි අපි කරන්නේ මේකේ බලන්න මේකේ මොකද්ද ඉවතට ගන්න පුළුවන්ක මේකේ. මේකේ tan x එකක් දෙකයි tan x එකක් ඉවතට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකයි sin x එකක් ඉවතට ගන්න පුළුවන්. මේකේ අපි ගත්තොත් සීමා x බිඳුව කරා යන විට මේකේ අපිට ලියන්න පුළුවන් x මේකේ ලියත හැකි අපිට දෙකයි tan x යට එක ඍණ tan වර්ග x කියලා. ඍණ දෙකයි tan x तो දැන් දෙකයි tan x එක පිට ගන්න පුළුවන් නේද මේක ලියන්න පුළුවන් එක ඍණ දෙකයි sin වර්ග x කියලා මේක සම්පූර්ණ එකේ වර්ගය ඒතකොට sin වර්ග x වල හතරවෙනි බලයක් එනවා තේරෙනවද එතන එක කැපෙනවා ඔය විදිහට සීමා x බිඳුව කරා යන විට උඩින් දෙකයි tan x පිට ගන්න දෙකයි tan x පිට ගන්න උඩින් යටින් මේක සුළු වුණාට පස්සේ අපිට එනවා 4යි sin 4වෙනි බලය x කියලා. මෙතන ඉතුරු වෙන 1 x යට එක ඍණ tan වර්ග x ඉතුරු වෙනවා. ඍණ දෙක ඉතුරු වෙනවා. දෙක පිට ගත්තනේ එතන x ඉතුරු වෙනවා මෙතන 1 ඉතුරු වෙනවා. දෙකක් පිට ගත්තා මෙතන 1. පැහැදිලිද? හරි නේද? එතකොට මෙතනින් පුතේ අපිට සීමා එක sin x එකක් අපහරින්න පුළුවන්. right? તો මෙතන මෙතන අපිට ලියත හැකි එකයට මෙතන දෙකකුත් කැපිලා යනවා එකයට දෙකයි cos x එකක් තියා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා අපිට sin x එකක් කැපිලා ගියන් පස්සේ මෙතන ඉතුරු වෙනවා sin ඝන x එකක් ඉතුරු වෙනවා. right? ඒ sin ඝන x එක අපි මේක ඇතුළට ගමු. ඒක අනිර්ණාකාරට හේතු වුණ පදයක්. මෙතන x දින 1 ධන tan වර්ග x. right? යට අපිට තියෙන sin ඝන x තියෙනවා. දැන් මේ ගැටලුවේ අපි ගත්තොත් x බිඳුව දැම්මොත් උඩ ඍණ එක යට බිඳුව. ගැට්ටුවේ දෝෂයක් තියෙනවා. ඒක මට ඔය හරි වැරදුනාද? මෙතන තියෙන පුතේ 2x tan x තියෙනවා. එතකොට අපිට x එකකුත් ඇත්තටම පිට ගන්න පුළුවන් ඈ. මෙතන අපිට ගන්න 2x tan x ඒ නිසා මෙතන x එකක් අපිට 2x එකකුත් පිට ගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන 1 ඈ. මෙතන 1 තියෙන්නේ
එක ඍණ tan වර්ග x ඍණ 1 කියලා එනවා. මෙතන. එතන x එකක් තියෙනවා. එතන මෙතන x තියෙනවා. මෙතන 1. එතන එක ඍණ 1 කැපිලා යනවා. එක ඍණ 1 කැපිලා යනවා. දැන් පුතේ අනිර්ණාකාරයේ ගිහිල්ලා ඉවරයි මෙතන. දැන් බලන්න අනිර්ණාකාරයට හේතු නොවන පද අපි පැත්තකට කරමු. x බිඳුව කරා යනකොට අනිර්ණාකාරයට හේතු නොවන පද තමයි 1යට 2යි cos x. ඔන්න ඒ ටික අපි පැත්තකට ගෙඩුවා. අනිර්ණාකාර හේතු මෙතන 1 1යි කැපෙනවා. right? අනිර්ණාකාර හේතු වෙන පද අපි ගන්න පුළුවන් මෙතන tan වර්ග x එකෙත් මේක tan වර්ග x එකත් අපිට ලියතයි sin වර්ග x යට cos වර්ග x කියලා. මෙතන sin ඝන x කියලා ලියන්න පුළුවන්. යට එක cos වර්ග x එකයට cos වර්ග x කියලා ওই විදිහට ලියන්න පුළුවන්. මෙතන x එක තියෙනවා. sorry. මේ x එක අපිට ගන්න පුළුවන් මේ පැත්තට. අනිර්ණාකාරයට හේතු වෙන පදයන් ඒකත් මේ පැත්තට ගන්න. හරි නෑ ආකාර. පැහැදිලි. දැන් බලන්න කොයිතරම් සුළු වෙලාද කියලා හොඳටම සුළු වෙලා දැන් තියෙන්නේ. මෙතන 1යට 2යි cos x මෙතන තිබ්බ x එක මම ඇතුළට ගත්තා. මේ අනිර්ණාකාරයට හේතු නොවන පද තමයි මේකත් අනිර්ණාකාරයට හේතු වෙන්නේ මේකත් අනිර්ණාකාරයට හේතු වෙන්නේ නැහැ. ඔන්න මේකේ මැද තියෙන්නේ මේ අනිර්ණාකාරයට හේතු වෙන පද. right? sin වර්ග x එකක් කැපෙනවා. එතකොට එන්නේ අපිට මේක ලිහිත හැකි අපිට 1යට sin x යට x කියලා ලියන්න පුළුවන් නේ ආකාරයට. 1යට cos වර්ග x. දැන් අනිර්ණාකාරය ගිහිල්ලා තියෙනවා. දැන් අපිට ආදේශ ගන්න පුළුවන්. මෙතන 1යට 2 වැඩි කිරීම cos බිඳුව මේක 1යට 1 1ට 1 වර්ගය. අපිට එනවා භාගය කියලා උත්තරේ. භාගය කියලා. මේකේ 7 වෙනි ගැටලුවත් හදන්න පුළුවන්. tan 2x වෙන sin 2x වල tan x වෙන sin x සමාන 8යි කියලා වෙන්නනේ. පැහැදිලි කිව්වේද? දැන් පුතේ මේකේ 7 වෙනි ගැටලුව බලන්න tan 2x වින sin 2x තියෙන උඩ. යට තියෙන tan x වින sin x. උඩ cos tan 2x ලියන්න පුළුවන් sin 2x බෙදීම cos 2x කියලා. එහෙම ලිව්වන් පස්සේ sin 2x කියන එක පොදුයිනේ පුතේ. ඒක පිටට ගන්න පුළුවන් sin 2x එකක් උඩින් පිටට ගන්න පුළුවන්. යටින් පිටට ගන්න පුළුවන් යටින් අපිට tan x ලියන්න පුළුවන් sin x බෙදීම cos x කියලා ලිව්වාම sin x එකක් පොදුයි. එතකොට sin x එකක් පිටට ගන්න පුළුවන්. දැන් එළියේ තියෙන sin 2x යට sin x ඒකෙන් sin x එකක් කපන්න පුළුවන්. sin 2x එක අපව භාග කොන වලින් ලිව්වාම. so sin x එකක් කැපිලා යනවා. එතකොට උඩ ඉතුරු වෙන cos 2x. හැබැයි ඊට පස්සේ ආයෙ ඇතුලේ අනිර්ණාකාරයක් ඇති වෙනවා. අන්න ඒකයි මම කිව්වේ මේක අනිර්ණාකාර දෙකක් තියෙනවා. එක අනිර්ණාකාරයට හේතුණු පදයක් කැපිලා ගියන් පස්සේ ආයි අනිර්ණාකාරයක් මතුවෙනවා. ඊට පස්සේ ඊටු ටික ආපහු සුරු කරන්න ඕන අනිර්ණාකාරය නැති කරගන්න. පැහැදිලි? මේ ගැටලුවේ තියෙන විශේෂත්වය ඒකයි. මේක ටිකක් අනිර්ණාකාර ඩබලක් තියෙනවා. තේරුණාද? ඩබලෙන් ඉවත් කරන්න ඕන. මට උත්තරය අරන් ගන්නත් කියලා කියන්න ඕනේ ටක් ගාලා. අදලා අද රෑ 10ට විතර පුතේ මම එවන මේකට අද දැන් මේ ගණන් ටික අපි ඉවර කරමු. මේ සේරම ටික සාකච්ඡා කරලා දැන් ආයි මම තව මොඩල් පේපර් එකක් එවනවා අද රෑ 10ට. ඒකේ පාර්ට් A එක මේ කරලා එවන්න ටක් ගාලා. විනාඩි 45ක් වෙන් කර ගන්න පුළුවන් නේද? රෑ 10ට විතර. අද. ඔව් රෑ 10 ඉඳලා 10:45 වෙනකම්. right? විනාඩි 45න් පාර්ට් A පේපර් එකට try එකක් දෙන්න විනාඩි 45න් කොච්චර කරගන්න පුළුවන්ද කියලා බලන්න හොඳට.
එතකොට ගණන් හදාගන්න පුළුවන් ටයිම් මැනේජ්මන්ට් එක තමයි අවශ්‍ය කරන්නේ. රයිට්? ඒ කාලය තුල කරගන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් බලන්න. මම ආයෙ එකක් එවන්න තව එවන්න එකක් මේක කරන්න බලන්න. හරි. ලේස්තිලා ඉන්න එක කරන්න. හරි. තේරෙනවද? පාර්ට් B එක දැන් පාර්ට් A එකට වෙන් කරලා තියෙන කාලය විතරයි අපි පාර්ට් A එකට ගන්නෙ. පාර්ට් B එකේ කාලය නම් කොහොමදම පාර්ට් A එකට ගන්න එපා පුතේ. එහෙම ගත්තොත් අමාරුයි තමයි. බලන්න හදන්න ඕනේ. මොකද පාර්ට් B එකේ පොඩි කැලලක් ඇදුවත් ඊට වඩා ලකුණු වෙනවා. ඒක නිසා මේ පාර්ට් B එකේ කොටසක් කරනවා මිස පාර්ට් A එකට ඒවා පාර්ට් A එකේ කාලය පාර්ට් B එකේ කාලය පාර්ට් A එකට දාගන්න බෑ. ඒකයි මම බලන්නේ පාර්ට් A එකේ කොච්චර ප්‍රමාණයක් ඕගලන්ට කරන්න පුළුවන්ද කියන එක නියමිත කාලය තුලදී. හරි. දැන් මේකේ දැන් බලන්න මේකේ එක අනිර්ණාකාරයක් ඉවත් කරනකොට තව අනිර්ණාකාරයක් මතුවෙනවා. සුළු කරගෙන යනකොට ඒක අපිට බොහොම පැහැදිලිව තේරෙනවා. මේකේ පේන්න ඕන පුතේ ඇත්තටම මේකේ මේ sin 2x කුඩින් පිට ගන්න පුළුවන්. යටින් sin x එකක් පිට ගන්න පුළුවන් කියලා ටක් ගාලා පේනවා. sin x ඉතින් sin 2x වල sin x තියෙනවනේ. sin 2x ලියන්න පුළුවන් 2 sin x cos x කියලා. එතකොට ඒකෙන් sin x එකක් එනවා. sin x එකක් කැපිලා ගියන් පස්සේ ඒක අනිර්ණාකාරයක් නැති වෙනවා. ඊට පස්සේ අනිත් අනිර්ණාකාරයක් තව අනිර්ණාකාරයක් ඒකම මතුවෙනවා. මෙතනින් අපිට ගන්න පුළුවන් sin 2x පිට ගන්න පුළුවන් උඩින්. එතකොට මෙතන ඉතුරුනේ 1යට cos 2x ඍණ 1. යටින් sin x පිට ගන්න පුළුවන්. එතකොට මේකෙන් ඉතුරු වෙන්නේ 1යට cos x ඍණ 1. දැන් තාමත් අනිර්ණාකාරය නැතිලා නැහැ. මේකෙත් අනිර්ණාකාරය තියෙනවා මෙතනත් තියෙනවා. මේක මේ අනිර්ණාකාරය නැති වෙනවා මෙතන sin x එකක් කැපිලා ගිය ගම. සීමා x බිඳුව කරා යනකොට මේක ලිතය 2යි cos x sin x යට sin x. මේ sin x කැපිලා ගිය ගම අපිට එනවා එක ඍණ මේ අනිර්ණාකාර නැති වෙනවා. එක ඍණ cos 2x යට cos 2x මේකත් අපිට ගන්න පුළුවන් මෙතන අපිට ලියත හැකි පොදු හරය අරගෙන එක cos x එකක් උඩට යනවා. එක cos x එකක් උඩට යනවා. මෙතන එනවා අපිට එක ඍණ cos x කියලා. ඔන්න ඒ ආකාරයට අපිට සුළු කර ගන්න පුළුවන්. දැන් මෙතනින් පුතේ ඔක්කොම මේ sin x මේ මෙන්න මේවත් ලියන්න ඕන පුතේ. දැන් අපි ඔය අමතක කරන්න එපා. sin x අසමානයි බිඳුව කියලා අරගෙන මෙතන sin x කපන්නේ. sin x අසමානයි බිඳුව. ඒ කියන්නේ sin x බිඳුව කරා යනවා කියන්නේ බිඳුව කිට්ටුව බිඳුවට ආසන්න අගයක් බිඳුව වෙන්න ඔන්න මෙන්න දීදී අගයක් තමයි අපි ආදේශ කරන්නේ. නේද? ඒකයි තේරුම. දැන් මෙතනදී අපි සීමා x බිඳුව කරා යන විට දැන් අනිර්ණාකාරයට හේතු නොවන පද ඔක්කොම එක තැනකට ගන්න. මේ cos x මේ cos x මේ දෙකයි. ඒවා අනිර්ණාකාරයට හේතු වෙනව නෙවෙයි. cos බිඳුව කියන්නේ එකයි. දෙකයි cos වර්ගය x තියෙනවා. ඊළඟට මෙතන cos 2x තියෙනවා. cos බිඳුව ඒකත් අනිර්ණාකාරයට හේතු වෙන්නේ නැහැ. ඒකත් ලිව්වා cos 2x. ඔන්න අනිර්ණාකාරයට හේතු නොවන පද ටික ඔක්කොම එකට ගත්තා. දැන් එහෙනම් සුළු කරන්න ඕන පද ටික වෙනම ගන්න පුළුවන්. අපිට සුළු කරන්න ඕන එක ඍණ cos 2x කියන එකයි එක ඍණ cos x කියන එකයි. ඔන්න බලන්න අනිර්ණාකාරයට හේතු වෙන sin x එක කැපිලා ගියන් පස්සේ තව අනිර්ණාකාරයක් මතුවලා. දැන් බිඳුව දැම්මොත් එක ඍණ එක බිඳුවයි මෙතනත් එක ඍණ එක බිඳුවයි අනිර්ණාකාරය තියෙනවා. එහෙනම් මේක වෙනම සුළු කරන්න ඕන දැන්. පැහැදිලි. එතකොට අපිට එනවා සීමා x බිඳුව කරා යන විට මේක එහෙමම තියන්නේ මේක ගැන පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා. අනිර්ණාකාර හේතු නොවන පද එහෙමම තියාගෙන මෙතන මොකද්ද කරන්න පුළුවන්. මෙතනත් අපිට ලියන්න පුළුවන් මේක ලියත හැකි මේ එක නැති වෙන විදිහට බාක් කෝණ වලින් දාන්න පුළුවන්. right දෙකයි sin වර්ගය x කියලා.
යට ලියන්න පුළුවන් එක ඍණ cos x එක ධන cos x. මම මොකද කළේ එක ධන cos x එකකින් වැඩි කෙරුවා. ඕනනම් භාග කෝණ වලින් දදා යන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. භාග කෝණ වලින් දදා යන්නත් පුළුවන්. මේකත් ආපහු භාග කෝණ වලින් ලියලා එහෙම සුළු කරන්නත් පුළුවන්. මේක සුළු කරන්න පුළුවන් විදිහ එක විදියක් නෙවෙයි තියෙන්නේ. අන්තිම sin වර්ගයේ x බෙදීම දෙකක් කැපිලා යන විදිහට හදත හැකියි. එහෙමත් ගන්න පුළුවන්. මෙතන අපිට එනවා 2යි sin වර්ගයේ x එකක් එනවා. මෙතන එක ඍණ cos x එක ධන cos x කියන්නේ එක ඍණ cos වර්ගයේ x. එක ඍණ cos වර්ගයේ x කියන්නේ sin වර්ගයේ x. වාරයක් එක ධන cos x. ඔන්න දැන් අනින ආකාරය කැපිලා යනවා. තේරෙනවද? sin වර්ගයේ x එක කැපිලා ගියම දැන් අනින ආකාරය නෑ. දැන් ආදේශ කරලා අගය ගන්න පුළුවන් බිඳුව දාලා. මෙතන දෙක වැඩි කිරීම cos බිඳුව 1යි යට 1යි cos බිඳුව පද 1 එක ධන 1 මෙතන තව දෙකක් තියෙනවා. හරි. දෙකක් තියෙනවා. එක ධන 1. හතරක් එනවා. 4යි 8යි උත්තරේ 8යි. උත්තරේ 8යි. සාදු. මේක 2019 ප්‍රශ්න පත්‍රයේ ගැටලුව. දැන් මේකේ පුතේ කොහොමද දැන් මෙතන තියෙන්නේ ගැටලු දෙකක්. ගැටලු දෙකක බෙදීමක් තියෙනක දැනගන්න ඕනි. මේ sin x sin පදයට එක්ක අපිට අර ප්‍රමේය භාවිතා කරන්න. ඒ කියන්නේ sin θට θ කියන ප්‍රමේය භාවිතා කරන්න මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය පදේ තව sin x sin පදයට එක්ක සම්බන්ධ වෙන අනිත් පදේ මොකද්ද? sin θට θ ප්‍රමේය භාවිතා කරන්න. එහෙමනේ හිතන්නේ අපිට වැදගත් වෙන්නේ මේ ගැටලුව හිතන විදිය. ගැටලුව දැක්කම හිතන්නේ මෙන්න මේකත් එක්ක sin θට θ බිඳුව කරා යනකොට sin θට θ කියන ප්‍රමේය භාවිතා කරන්න නම් මේ පදයට එක්ක මොකද හැදෙන්න ඕනේ? ඒකෙන් උඩ යට බෙදී දෙක බෙදන්න. එතකොට ත්‍රිකෝණමිතික ප්‍රකාශන වෙනමයි ප්‍රකාශනය තුල වීජීය ප්‍රකාශන වෙනමයි ගොනු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ගැටලුව තුන. ඒක මතක තියාගන්න. අපිට ත්‍රිකෝණමිතික ප්‍රකාශනයි වීජීය ප්‍රකාශනයි මිශ්‍ර කරගෙන බෑනේ නේද? එතකොට අපිට ඒක වෙනම අපි හිතන්න ඕනේ. එතකොට මෙහෙම කරන්න පුළුවන් අපිට මේකේ උඩ යට දෙකම මෙන්න මේකේ. මේක තමයි θ එක දැන්. මේක තමයි θ එක. θ කියන්නේ මේක. එතකොට sin θ කියන්නේ මේක. එහෙනම් මේක තව θ එකක් හදන්න. පයි වාරයක් x ඍණ 3 පදයක් මේකත් එක්ක හැදෙන්න ඕනේ. එහෙනම් මොකද කරන්න පුළුවන් උඩ යට දෙකම පයි වාරයක් x ඍණ 3ෙන් බෙදන්න පුළුවන්. රයිට්? උඩ යට දෙකම. එතකොට අපිට මෙහෙම එනවා 1 යට sin පයි වාරයක් x ඍණ 3 යට පයි වාරයක් x ඍණ 3 ඔන්න. යට බෙදුවා නම් උඩත් බෙදන්න ඕනේ. එතකොට x ඍණ 2 ඍණ 1 යට පයි වාරයක් x ඍණ 3. උඩ පදෙත් x පයි වාරයක් x ඍණ 3ෙන් බෙදුවා. යට පදෙත් පයි වාරයක් x ඍණ 3ෙන් බෙදුවා. පැහැදිලිද? දැන් අපිට පුළුවන් මේක සීමා වෙන වෙනම බෙදන්න. දැන් මෙතන බලන්න මේකේ අපිට ඕනනම් මේක උඩයට දෙකම මේකේ ප්‍රතිබද්ධයෙන් වැඩි කරලා ඕනනම් මෙතන අපිට පුළුවන් සුළු කරන්න x ඍණ 3ක් එතකොට ඉබේම හැදෙනවා. එහෙම නැත්නම් x ඍණ 3 මේක විදිහට සාධක වලට වෙන් කරන්නත් පුළුවන්. ඒක අමාරු ආකාරය. මේ x ඍණ 3 මේ x ඍණ 3 කඩන්න පුළුවන් මේක සාධකයක් වෙන විදිහට. එහෙමත් පුළුවන්. දෙවිදියක් පුළුවන්. මේකේ ඔන්න හොඳට ආය අහ ගන්න මේකේ ප්‍රතිබද්ධයෙන් උඩයට දෙක වැඩි කරලා මෙතන මේ පදේ නැති කරලා අපිට සුළු කරන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් x ඍණ 3ක් කැපෙන විදිහට. එහෙම නැත්නම් x ඍණ 3 තුල මේ සාධකය හදන්නත් පුළුවන්. රයිට්? x ඍණ 3 තුල මේ සාධකය හදන එක ටිකක් අමාරුයි. ඊට වඩා ලේසියි අපිට මේකේ
මේක ප්‍රතිබද්ධයෙන් උඩයට දෙක වැඩි කරන එක. හැබැයි x න 3න් ඒ සාධකය හදන වගේ වැඩත් අපිට පුළුවන් වෙන්න ඕනි. right? මේ x න 3 ලියන්න පුළුවන් x න 2 ඍණ 1 කියලා නේ. ඊළඟ සාධකයක් වෙන කරන්න පුළුවන්. වර්ග දෙක අන්තරේ දාන්න පුළුවන් ඊට පස්සේ. එතකොට කැපිලා යනවා. එහෙමත් පුළුවන්. තේරෙනවද? ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපිට සීමා x 3 කරා යනකොට මෙතන මේ පයි කියන එක කෙලින් භාවිතයක් නැහැ. මේකට අනිනාකාරයක් කරන ඒක පැත්තකට කරලා තියාගන්න පුළුවන්. right? එතකොට එකයට sin පයි වාරයක් x බෙදීම 3 යට පයි වාරයක් x වෙන 3 වැඩි කිරීම මේක ප්‍රතිබද්ධයෙන් උඩයට දෙක වැඩි කිරුවොත් x වෙන 2 ඍණ 1 යට පයි වාරයක් x වෙන 3 වාරයක් x වෙන 2 වර්ගමූලයේ ධන 1 උඩයට දෙකම ප්‍රතිබද්ධයෙන් වැඩි කෙරුවා මේකේ. එතකොට මෙතන වර්ග දෙක අන්තරයක් වෙනවා මේ විදිය සුළු වෙනවා. right? ඊට පස්සේ අපිට මේ පද්දේ කපා හරින්න පුළුවන්. මේ පද්දේ කපා හරින්න පුළුවන් x අසමානයි 3 කියලා අරගෙන. x අසමානයි 3 කියලා අරගෙන කපා හරින්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ සීමා වෙන වෙනම ආදේශ කරලා ලියන්න. x සමානයි 3 කරා යන විට මේක අපිට ලියත හැකි මේ විදිහට 1යට සීමා x 3 කරා යනකොට sin පයි වාරයක් x වෙන 3යට පයි වාරයක් x වෙන 3 වැඩි කිරීම 1යට 5 සීමා x 3 කරා යන විට 1යට පයි වාරයක් වර්ගමූල x වෙන 2 ධන 1. right? ඔන්න ඉතින් සීමා අපිට වෙන වෙනම දාන්න පුළුවන් සීමාව. ඒතර මෙතන ඉන්නේ 1යට 1 වැඩි කිරීම 1යට පයි වාරයක් මෙතන දැම්මෙන් පස්සේ 2 x සමානයි 3 දැම්මොත් 3 ඍණ 1 වෙනවා 1 ධන 1 සමානයි 1යට 2යි පයි කියලා සුළු වෙනවා. right? 1යට 2යි පයි. ඉතින් මෙතන ඊටමත් වැදගත් දේ තමයි පුතේ දැන් මෙතන අපිට මේක මෙතන ඕනම sin වලට ඕනම සිතියක් දාන්න පුළුවන්. හැබැයි x බිඳුව කරා යනකොට මේක බිඳුවට x 3 කරා යනකොට මේක බිඳුවට යන්න ඕන. තේරුණාද? මෙතන අපිට මේ ප්‍රමේය භාවිතා කරනකොට දැන් අපි මෙතන භාවිතා කරන්නේ අපිට sin මොකක් කාර්ය සිතියක් යට මොකක් කාර්ය සිතියක්. ඔය මෙතනට fx කියලා තියෙනවා. මෙතනටත් fx කියලා තියෙනවා. එතකොට මෙතන මොකක් ආයි දැන් මේක ඇතුළේ x සමානයි 3 කරානේ යන්නේ. 3 කරා යනකොට මේ fx බිඳුවට කරා යනවනම් විතරයි මේක 1 කරා යන්නේ. වෙන ආගයකට යනවා නම් යම් කිසි විදිහකින් මේක 1යි කියලා කියන්න බෑ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් පුතේ දැන් මේ වගේ එකක් ගත්තොත් හොඳට මතක තියාගන්න මේක. හොඳ මේ ප්‍රමේය භාවිතා කරනකොට ඉතාමත් වැදගත් මේ conditions තුනක් තියෙනවා අපි මේව කරන්න ඕනේ. මෙතන මේ sin θ යට θ කියන එක සීමා θ බිඳුව කරා යනකොට sin θ යට θ 1යි කියන එක. මේක යොදනකොට අපි මොකක් හරි sin මොකක් හරි මෙතන සිතයක් බෙදීම මොකක් හරි සිතයක්. right? එතන මෙතන සීමා x a කරා යනකොට කියලා හිතමුකෝ. එතකොට මේක එක වෙන්න නම් මෙන්න මෙතනයි පළවෙනි එක තමයි මෙතනයි එකම දේ තියෙන්න ඕනේ. මෙතන එකම එක තියෙනවා. ඊළඟට x a කරා යනකොට මේකත් බිඳුවට එන්න ඕනේ මේකත් බිඳුවට යන්නත් ඕනේ. තේරෙනවද? උදාහරණයක් වශයෙන් අපිට මෙහෙම තිබ්බොත් සීමා x x බිඳුව කරා යනකොට sin cos x යට cos x මේක එකයි කියලා කියන්න බෑ. ඇයි හේතුව? x බිඳුවට යනකොට cos x කියන එක බිඳුවට යන්නේ නැහැ cos x එක කරා යන්නේ. එතකොට මේක අසමාන එක මේකේ උත්තරේ එන්නේ මොකද්ද? මේකට මොකද්ද උත්තරේ එන්නේ? මේකට එන්නේ මේක එකට අසමාන. මේකට උත්තරේ මේකේ අනිත් ආකාරයක් නැහැ. මේ කෙලිම ආදේශයෙන් ගන්න පුළුවන්. sin එක එන්නේ උත්තරේ. sin එක යට 1.
සයින් එකයි. තේරෙනවද? සයින් එක. ඒ වගේ අනිශ්චය මෙතන මේක අපි මේ ප්‍රමේය භාවිතා කරනකොට මෙතනට එකම දේ තියෙන්නත් ඕනි. ඊළඟට මෙතන මොකක් හරි අපි තුන x මෙතන 3 කරා යනවා නම් මෙතනත් x 3 කරා යනකොට මේ සිත දෙක වෙන වෙනම බිඳුවට යන්නත් ඕන. එහෙම වුණොත් තමයි එකයි කියලා දාන්න පුළුවන්. right? පැහැදිලි. ඒ හොඳට මතක තියාගන්න. ඒ අනුව ඒ දේවල් තමත් වැදගත්. මොකද අපිට යම් කිසි දැනක එහෙම මේ සාවද්‍ය විදියට ගැනීම පුළුවන් සමහරවිට වෙනත් ගැටලු. මේක 2020 ගැටලු බාන් කොච්චර ලේසි ගැටලුවක්ද කියලා මේක. දැන් මේක අපිට අර sin θට θ කියන පදේ හදන්න ඕනේ. ඒ නිසා උඩ යට දෙකම මේ x වෙන පයි බෙදීම 3න් වැඩි කරලා මේ වැඩි කරුවා නම් හරි. ඊටු ටික ඒකව ඒ අතරතුර යට එක ප්‍රතිබද්ධයෙන් වැඩි කරන්න. ඔව් මොකද්ද මේක? ඈ? මේක මොකද්ද? ඒක පේනවනේ. ඔව් ඒක තමයි. කොච්චර ලේසිද බලන්න ඉතින් අපිට විභාගයට එන ගැටලු හුඟක් ලේසි. එතකොට දැන් මේකේ අපි ගත්තොත් එකපාරේ මේ පියවර ටික ඔක්කොම ලියන්න පුළුවන් පුතේ. දැන් මේක අපිට කාලේ නාස්ති කරගන්න නැතුව. right? පොඩ්ඩක් ලකුණු ගන්න පියවර පොඩ්ඩක් කඩන ඒවට සීමා යොදන්න. ඒක මොකද නැත්තම් ලකුණු හරි කවුරු හරි කැපුවොත් නේද? එතකොට දැන් මේකේ මෙහෙම ගන්න පුළුවන් අපිට සීමා x π බෙදීම 3 කරා යන විට මේකට අවශ්‍ය පදේ හදන්න මෙතන sin x වෙන π බෙදීම 3 යට x වෙන π බෙදීම 3 නැහැදුවා. ඊට පස්සේ මෙතන ඒකෙන් බෙදුවා නම් ඒකෙන් වැඩි කරන්නත් ඕනේ. right? ඒක මේකේ ප්‍රතිපදයෙන් උඩ යට දෙක වැඩි කරන්න. එතකොට එනවා අපිට 3x වෙන π. මෙතනින් එනවා 3 ඊට පස්සේ 3x තන √π කියලා එනවා. දැන් මේකෙන් 3ක් පිට ගත්තොත් x වෙන π බෙදීම 3. එතකොට x වෙන π බෙදීම 3 කැපිලා යනවා. තේරෙනවද? සීමා x π බෙදීම 3 කරා යන විට ඒක මේක ලියන්න විහිදුවල ලියන්න x වෙන π බෙදීම 3 ලියන්න වැඩි කිරීම මෙන්න මේක මේ පියවර ලියන්න පුතේ මේ සීමා වෙන් කළා දාන එක තේරෙනවද? ඒක ලියන්න මොකද ඒකට ලකුණු දෙන්න නිසා බෙදලා දෙනකොට මෙතන අපිට දීත හැකි 3න් එකක් 3x වෙන 5 යට 3x වෙන 5 කොහොම ලියලා මෙතන 3න් එකයි සීමා x π බෙදීම 3 කරා යන විට එක පේලියම ලියත හැකි. මේ තමයි මේ අනිර්ණාකාර නැති කොටසක වෙනම ලියන්නේ. 3 කියලා වෙයි. දැන් මෙතන පොදු හරය අරන් එන 3 තමයි මම මෙතන ලිව්වේ මේ. තේරෙනවද? මේ කැල පොදු හරය එක 3x වෙන පයි ඒකම 3x වෙන පයි කැපිලා යනවා මෙතන. තේරෙනවද? එතකොට එන්නේ මෙතන මේක 1යි. දැන් සීමාත් වෙන් කළා තියෙන අපිට අවශ්‍ය ලකුණු ඔක්කොම හම්බ වෙනවා. මේක 1. මේකට කෙලින්ම π බෙදීම 3 ආදේශ කරන්න. මෙතන π බෙදීම 3 ආදේශ කළොත් මෙතන 3 කැපිලා යනවා. π වර්ගමූල π එන්නේ. right? මෙතනත් වර්ගමූල 5 බෙදීම 3. ඒත් අපිට එන්නේ 2යි වර්ගමූල 5 බෙදීම 3යි කියලා. පැහැදිලි? ඒ වගේ දේශි ගැටලුවක් පුතේ අපිට විභාගයට එන්නේ. දැන් ඔය 2019 ගැටලුවත් ඒ 2020 ගැටලුවත් එකයි මේ සැරේත් ඉතින් ඔය වගේ පොඩි සරල ගැටලුවක් එන්නේ. ඉතින් ඕක අපි අතාරින්න දෙස් තියෙන එක අපිට අපි ටිකක් වැඩිපුර ටිකක් අමුතු මාදිලි ගැටලු ටිකක් හදලා හැබැයි අනවශ්‍ය විදිහට හදන්න යන්න එපා ගැටලු. මේ අපි තේරුම් අරගෙන පොඩ්ඩක් මේ වගේ ගැටලු ඒ සුළු කිරීමේ විධික්‍රම අවබෝධ වෙන විදිහට ගැටලු හදන්න. right? ඒක ගැටලු අනිර්ණාකාර හඳුනගෙන ඒ අනුව සුවදානම් වෙන විදිය ඒවා ඒ විදිහට කරන්න.